සුබ දවසක් හැම දිනකටම අද අපි කතා කරන්නේ ප්‍රෝටීන් ගැනයි. ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් ස්ට්‍රක්චර් and ෆන්ක්ෂන්. ඒ කියන්නේ ප්‍රෝටීන් වල හැඩරුව සහ ප්‍රෝටීන් වල සිදුවෙන කාර්යයන් ගැන. එහෙනම් අපි බලමු. අපි ගත්තොත් එහෙම ප්‍රෝටීන් වල මොලිකියුලර් ස්ට්‍රක්චර් එක කියන්නේ අපි මයික්‍රොස්කෝපික් වලින් හරි කොහොම හරි ඇටොමික් ස්ට්‍රක්චර් එකෙන් බලනකොට මොලිකියුල්ස් හැටියට ප්‍රෝටීන්ස් වල තියෙනවා ප්‍රධාන වශයෙන් ස්ට්‍රක්චර්ස් හතරක්. මොලිකියුල් ලෙවල් එකෙන් ගත්තොත් ප්‍රයිමරි, සෙකන්ඩරි, ටර්ෂරි සහ ක්‍රොටනරි. ඒ කියන්නේ ඒ තියෙන ස්ට්‍රක්චර් එක කම්ප්ලෙක්ස් වෙන්න සංකුල වැඩි වෙන්න ස්ට්‍රක්චර් එකේ නම්බරින් එකත් වෙනස් වෙනවා. ප්‍රයිමරි කියන්නේ සාමාන්‍ය ප්‍රාථමිකම එක. ඒක වෙනස් වෙනවා කොටනරි දක්වා. ඒ එක එක ස්ට්‍රක්චර්ස් වලට එක එක ෆන්ක්ෂන්ස් එක තමයි ප්‍රෝටීන්ස් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ කොටනරි ස්ට්‍රක්චර්ස් වලින් තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ෆන්ක්ෂන් එකක් වෙන ප්‍රෝටීන් එකක් හැටියට අපි ගන්න කොටනරි ස්ට්‍රක්චර් එකක්. ඒ කොටනරි ස්ට්‍රක්චර්ස් උත් ඉතාමත් ලොකු ස්ට්‍රක්චර්ස් හැටියට එකතු වෙලා සුප්‍රා මොලිකියුල්ස් හැටියට හදන්න පුළුවන්. සුප්‍රා මොලිකියුල්ස් කියන්නේ මොලිකියුල් සයිස් එකෙන් ඉතාමත් ලොකු එකක්. ලාර්ජ් ස්කේල් ඇසෙම්බලි කියලා මෙතන හඳුන්වන්නේ අන්න ඒ නිසායි. දැන් අපි බලමු බයොලොජිකල් සිස්ටම්ස් වල ඒ කියන්නේ අපේ ඇඟේ ඇරුණාම සහ අපේ ඇඟේ එක්කම වගේ ප්‍රෝටීන්ස් වල තියෙන ප්‍රධාන වශයෙන් තියෙන ෆන්ක්ෂන්ස් මොනවද කියලා. අපි ගත්තොත් මේ ස්ලයිඩ් එකේ පේනවා අපිට ප්‍රෝටීන් මෙතන ප්‍රධාන වශයෙන් ෆන්ක්ෂන් තුනකට ඊළඟ ස්ලයිඩ් එකේ තව ෆන්ක්ෂන් හැටියට හඳුන්වලා තිනවා. අපි ගත්තොත් එන්සයිම්ස් බොහෝ ප්‍රමාණයක් අපි හඳුන්වන්නේ ප්‍රෝටීන්ස් හැටියට. බොහෝ වෙලාවට එතකොට මේකේ උදාහරණ කිහිපයක් දීලා තිබ්බත් ඇඟේ තියෙන ගොඩාක් කිමිකල් රියැක්ෂන්ස් වලට ප්‍රෝටීන්ස් වලින් ප්‍රෝටීන් රියැක්ටන්ට් එකක් නොවුනත් ප්‍රධාන බලපෑමක් දක්වන්නට ප්‍රෝටීන්ස් වලට හැකියාව තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් ඇඟේ නියපොත්තු සහ කොණ්ඩේ ඒ වගේ ඕනම දෙයක් කොලෙජන් ඉලාස්ටින් වගේ දේවල් ස්ට්‍රක්චරල් ප්‍රෝටීන්ස් හැටියට අපේ ඇඟ තුල කාර්යයන් ගොඩාක් සිදු කරනවා. ඒ වගේම ස්ටෝරේජ් ප්‍රෝටීන්ස් ඇඟේ ටිකක් හොයාගන්න අමාරු නම් අපි ඒ ලෙවල්ස් වලට කරනවා ස්ටෝරේජ් ප්‍රෝටීන් එකක් හැටියට අපි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් හඳුන්වන්නේ ඕවැල්බියුමින්. ඒ කියන්නේ බිත්තර සුදු මදේ ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් තැන්පත් වෙලා තියෙනවා කියලා ගන්න ඕවැල්බියුමින් කියන කිමිකල් කම්පවුන්ඩ් එක හැටියට. එහෙම ගත්තාම මේ රෝල්ස් අරුණාම අපි ඊළඟ ස්ලයිඩ් එකේ බලමු. තව විශේෂ රෝල්ස් ගණනාවකට ප්‍රෝටීන්ස් වලින් ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනවා කියලා. ඔව් මෙතනත් පේනවා අපිට ප්‍රෝටීන්ස් ෆන්ක්ෂන්ස් හැටියට ප්‍රොටෙක්ෂන්, රෙගියුලේෂන්, නර්ව් ඉම්පල්ස් ට්‍රාන්ස්මිෂන්, මූව්මන්ට් සහ ට්‍රාන්ස්පෝර්ට් හැටියට වෙන් කරලා තියෙනවා. ඕන්න පෝස් කරලා පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් මේකේ ඔක්කොම ෆන්ක්ෂන්ස් වල කව වෙලා තියෙනවා. අපි ගත්තොත් උදාහරණයක් හැටියට එක ෆන්ක්ෂන් එකක් හැටියට ප්‍රෝටීන් දන්නා ගොඩක් වෙලාවට ඇන්ටිබොඩීස් ඇදලා තියෙන සාමාන්‍යයෙන් ප්‍රෝටීන්ස් වලින්. එතකොට ෆයිබ්‍රිනෝජන් කියන්නේ බ්ලඩ් ක්ලොට් වලට අත්‍යවශ්‍යම ප්‍රෝටීන් එකක්. ඒක නැති වුණොත් එහෙම අපේ ඇඟේ තුවාලයක් ඇතුනොත් එහෙම ලේ වහණි වැඩි වෙලා ඒ සංකෘතය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්සියුලින් කියන්නේ අපේ ඩ්‍රග් එකක් කියලා හිතුවට ඒකත් ප්‍රෝටීන් එකක්. එළියෙන් ඇඩ්මිනිස්ටර් කරන්න පුළුවන් ඇඟේ ඇතුළත හැදෙනවා. ඉන්සියුලින් නැතුව ග්ලූකෝස් මෙටබලයිස් කරගන්න විදිහක් නැහැ. ඒ වගේම ප්‍රෝටීන් නියුරෝට්‍රාන්ස්මිටර්ස් තියෙනවා, ඇසිටයිල්කෝලින් රිසෙප්ටර් ප්‍රෝටීන්ස් තියෙනවා. ACLම ප්‍රෝටීන් එකේ ඔකරන්ස් ඒ තැන්වල එක එක ෆන්ක්ෂන්ස් හැටියට මේ ස්ලයිඩ් එකේ පෙන්නලා දීලා තියෙනවා. තව අර ස්ට්‍රක්චරල් ප්‍රෝටීන්ස් වගේම තව ප්‍රෝටීන්ස් තියෙනවා අපේ ඇඟේ චලනයට ගොඩක් දායකත්වය ලබා දෙන ඇක්ටින් සහ මයොසින් ප්‍රධාන වශයෙන් මසල් ෆයිබර්ස් වල තියෙන තව ප්‍රෝටීන්ස් ට්‍රාන්ස්පෝර්ට් ඒජන්ට් එකක් හැටියට වැඩ කරනවා. හිමොග්ලොබින්, මයොග්ලොබින් ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන බ්ලඩ් වලයි මසල් සෙල්ස් වලයි. එතකොට තව සීරම් ඇල්බියුමින් ගොඩක් දේවල් ඇල්බියුමින් වලට ඇචලා ට්‍රාන්ස්පෝර්ට් කරන ෆැටි ඇසිඩ්ස් විතරක් නෙමෙයි. එහෙම ගත්තොත් ප්‍රෝටීන් කියන්නේ අපේ ඇඟට සහ වෙනත් බයොලොජිකල් සිස්ටම්ස් වලට අනිවාර්යෙන් අත්‍යවශ්‍යම බයොලොජිකල් මැක්‍රොමොලිකියුල් එකක් හැටියට අපිට හඳුන්වන්න හැකියි. දැන් අපි බලමු සාමාන්‍යයෙන් අපි කතා කරන ප්‍රයිමරි, සෙකන්ඩරි, ටර්ෂරි, ක්වොටර්නරි ප්‍රෝටීන්ස් වලට ඇරුණාම අපිට වෙන විදිහකට ස්ට්‍රක්චරලි ප්‍රෝටීන්ස් වෙන් කරගන්න පුළුවන්ද කියලා. අපි ගත්තොත් එහෙනම් ප්‍රෝටීන්ස් කාණ්ඩ දෙකකට කඩන්න පුළුවන් ෆන්ක්ෂනල් විදිහට ගත්තොත් ඒ කියන්නේ කෙමිකල් කම්පොසිෂන් එක අනුව ෆන්ක්ෂන් එක වෙනස් වෙන විදිහට අනුව ගත්තොත් ඒක මේ ස්ලයිඩ් එකේ පේනවා අපිට සිම්පල් ප්‍රෝටීන්ස් සහ කොන්ජුගේටඩ් ප්‍රෝටීන්ස් හැටියට. සිම්පල් කියන්නේ සරල ප්‍රෝටීන්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඒක ප්‍රෝටීන් ඒක පිරිසිදු ප්‍රෝටීන් නෑ. ප්‍රෝටීන් එක හැදිලා තියෙන්නේ ඇමයිනෝ ඇසිඩ්ස් වලින් පමණයි. ඒ කියන්නේ අපි ප්‍රෝටීන් එක කැඩුවොත් එහෙම මොකක් කර එන්සයිම් එකක් දාලා ප්‍රෝටීන්ස් හරි මොකක් කර එන්සයිම් එකක් දාගෙන ප්‍රෝටීන් එක කැඩුවොත් අනිවාර්යෙන් රිසල්ට් එන්නේ ඇමයිනෝ ඇසිඩ්ස් විතරයි. උදාහරණ හැටියට දීලා තියෙනවා ඉන්සිලින් සහ රයිබෝනියුක්ලියේසස්. කොන්ජුගේටඩ් ප්‍රෝටීන් එකක් කියන්නේ ඊට වඩා පොඩ්ඩක් නිකන් දියුණු වෙච්ච ප්‍රෝටීන් එකක් වගේ. ඒ කියන්නේ ප්‍රෝටීන් එකක් පමණක්ම ඒ කියන්නේ ඇමයිනෝ ඇසිඩ් වලින් විතරක් හදිච්ච එකක් නෙමෙයි. අපි ගත්තොත් ඒක සුගර් එකක් වෙන්න පුළුවන්, නියුක්ලික් ඇසිඩ් එකක් වෙන්න පුළුවන්, ලිපිඩ් එකක් වෙන්න පුළුවන්. ඒක ඇමයිනෝ ඇසිඩ් සීක්වන්ස් එකට ඇටච් වෙලා තමයි මේ කොන්ජුගේටඩ් ප්‍රෝටීන් කියන එක හැදිලා තියෙන්නේ. කොන්ජුගේටඩ් ප්‍රෝටීන්ස් අපි ඒ කියන්නේ හයිඩ්‍රොලයිස් කරුවොත් එහෙම මොකක් හරි එන්සයිම් එකක් දාලා ඇමයිනෝ ඇසිඩ් විතරක් නෙමෙයි රිසල්ට් එන්නේ.
මේ දෙක අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. අපි ගත්තොත් conjugated proteins එහෙම ගොඩාක් උදාහරණ තියෙනවා. අපි ගත්තොත් අපේ cell membrane එකේ ඕනම cell එක glycoproteins කියන්නේ sugar එකක්. ඒ කියන්නේ carbohydrate එක්කයි protein එක්කයි එකට සෙට්ලා හැදිච්ච conjugated protein එකක් තමයි glycoprotein එකක් කියන්නේ. ඒ වගේම lipoproteins තියෙනවා. lipoprotein එකක් කියන්නේ lipids සහ proteins එකතු වෙලා ඉච්ච එකක්. ඒ සියල්ලම එතකොට conjugated protein එකක්. මොකද simple protein එකක් කියන්නේ amino acid විතරක් තියෙන එකක්. conjugated protein එකක් කියන්නේ amino acid සහ prosthetic group එකක් හැටියට, ඒ කියන්නේ වෙනම සම්බන්ධ වෙච්ච group එකක් හැටියට protein එකක් නොවන group එකක් තියෙන එකක්. කලිනුත් කතා කරා වගේ conjugated proteins විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතපුවාම simple proteins විතරක් ගැන හිතුවට lipoproteins, glycoproteins, phosphoproteins, hemoproteins, flavoproteins වගේ උදාහරණ විශේෂයෙන් මෙතන දීලා තියෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම එක එක තැන්වල එක එක විදිහට මේගොල්ලෝ එක එක විදිහකට ෆන්ක්ෂන් වෙනවා. මේ ගොඩාක් වෙලාවට අපි සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් ලේසියෙන් හිතන්න පුළුවන් proteins තමයි lipoproteins සහ glycoproteins. ඒවා බහුලව දෙක ගන්න පුළුවන් ඒවා. ඉස්සෙල්ලා අපි කතා කරා protein වල structure එක ගත්තාම කවන්න පුළුවන් primary, secondary, tertiary සහ quaternary හැටියට. තව අපි ඊට පස්සේ ගඩුවා simple සහ conjugated protein හැටියට chemical composition එක අනුව. ඒ කියන්නේ රසායනික structure එක අනුව එක එක දේවල් attach වෙලා තියෙනවා නම් ඒක සාමාන්‍ය conjugated protein එකක් හැටියට. දැන් අපි බලමු proteins වෙනම structurally කඩන්න පුළුවන් විදිහක් තියෙනවා සහ fibrous සහ globular protein. Globular protein එකක් කියන්නේ ගෝලාකාර එකක් roughly spherical shape එකක් හැටියට මෙතන හඳුන්වනවා. ගොඩක් දුරට water soluble එකක්. අපි ප්‍රධාන වශයෙන් globular protein එකක් ගැන හිතපුවම අපිට ඔළුවට එනවා අනිවාර්යයෙන්ම enzymes ගොඩක් වෙලාවට globular proteins සහ transport protein, ඒ කියන්නේ hemoglobin, myoglobin වගේ ඒවා globular proteins තමයි හැදෙන්නේ. fibrous protein එකක් කියන්නේ globule එකේ තියෙන අර ගෝලාකාර round හැඩයට පොඩ්ඩක් වෙනස් වෙච්ච fibrous protein එකක් කියන නිකන් තන්තුමය ගතියක් තියෙන, ඇදෙන ගතියක් තියෙන සහ පොඩ්ඩක් අර නූල් වගේ fiber එකක් කියලා කියන නිකන් නූලක් වගේ එකක් නේ. අන්න ඒ වගේ fibrous structure එකක් තියෙන protein එකක් තමයි fibrous protein එකක් හැටියට හඳුන්වන්නේ. ඒ වගේම අපිට හිතුවා හැකි fibrous proteins හැටියට ගොඩක් වෙලාවට collagen, keratin වගේ ඒවා fibrous proteins හැටියට තමයි හඳුන්වන්නේ. Globular proteins එක්ක සංසන්දනය කරද්දී globular proteins ගොඩක් වෙලාවට water soluble, fibrous proteins ගොඩක් වෙලාවට water insoluble. අපි බලමු structural classification එකේ අපි ඉස්සෙල්ලා කරපු fibrous සහ globular protein හැරුණාම අපි මුලින් කතා කරපු primary, secondary සහ tertiary structures proteins කොහොමද වෙනස් වෙන්නේ කියලා. මෙතනින් එහාට අපි බලමු දැන් මෙතන අපි structures ටික පේනවා. amino acids sequence එකක්, primary protein structure එකක්, beta beta sheet සහ alpha helix secondary protein structure එකක්. එහෙම attach වෙච්ච beta beta sheet සහ alpha helix tertiary protein structure එකක් සමග quaternary protein structure එකක් හැටියට වෙනස් වෙන්නේ ඒ tertiary structures ගොඩක් එකතු වෙලා හැදෙන එක තමයි quaternary protein එකක් හැටියට හඳුන්වන්නේ. අපි තවදුරටත් බලමු කොහොමද මේවා වෙනස් වෙන්නේ සහ ඒ වෙනස් වෙන ආකාරයන් අනුව මේ වගේ structures සහ functions ඇඟේ තියෙන එක එක ක්‍රියාකාරකම් වලට දායකත්වය ලබා දෙන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු පොඩ්ඩක් ගැඹුරින් මේ primary structure, secondary structure, tertiary structure සහ quaternary structures වෙනස් වෙන්නේ කොහොමද කියලා. Primary structure of proteins අපි ගමු. ඒක ගන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේම amino acid sequence එකක් polypeptide bonds හරහා බැඳිලා තියෙන එකක්. ඒ කියන්නේ amino acid විතරයි සාමාන්‍යයෙන් primary structure එක ගන්නෙ. ඒ protein එකෙන් protein එකට amino acid sequence එක වෙනස් වෙනවා. ඒ කියන්නේ එක protein එකක තියෙන amino acid පිළිවෙල නෙමෙයි අනිත් protein එකේ තියෙන amino acid පිළිවෙල. ඒකයි protein structure එක වෙනස් වෙන්නේ. structure එක සහ function එක ඒ amino acid sequence එක මත තමයි ප්‍රධාන වශයෙන් සරලව පවතින්නේ. primary structure එක වෙනස් වුණොත් අනිත් සියලුම structures වෙනස් වෙන්න ගන්නවා. අපි දන්නවා protein synthesis ඔයගොල්ලෝ කරයි amino acid sequence එක සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙනවා කලිනුත් amino acid sequence එක determine වෙන්නේ DNA වගේ. එතකොට protein synthesis ගත්තොත් ඒක වෙනම process එකක්. DNA වල වෙනස්කමක් වුණොත් එහෙම amino acid sequence එකේ වෙනස්කමක් වෙනවා. එතකොට හැබැයි amino acid sequence එකේ වෙනස්කමක් වුණොත් එහෙම මෙතනින් එහාට තියෙන හැම structure එකේම වෙනස්කම් ඇති වෙලා structure සහ function, ඒ කියන්නේ ඒගොල්ලෝගේ හැඩරුව සහ ඒකෙන් වෙන කාර්යනොත් මෙතනින් එහාට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ primary structure එක තමයි protein එක සාමාන්‍යයෙන් පිටකොන්ද හැටියට ගන්න. primary structure එක නැත්තම් proteins වල function and structure එකයි දෙකම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා වගේම අපි බලමු දැන් primary structure එකේ ඇති වෙන වෙනස්කම් කොහොමද protein එකේ structure එකට සහ function එකට බලපාන්නේ කියලා. sickle cell anemia කියන්නේ hemoglobin වල තියෙන beta chain එක ඇති වෙන සංකූලතාවයක් නිසා ඇති වෙන එකක්.
අපි ගත්තොත් මෙතන 6 වෙනි ඇමයිනෝ ඇසිඩ් එක සාමාන්‍ය normal red blood cells වල රතු රුධිර අණු වල තියෙන්නේ glutamic acid. ඒක වෙනස් වෙනවා වේලින් වලට මොකක් හරි මියුටේෂන් එකක් වෙලා ඒ මියුටේෂන් එක හින්දා එතකොට ප්‍රෝටීන් වල තියෙන හිමොග්ලොබින් වල තියෙන ඇමයිනෝ ඇසිඩ් සීක්වන්ස් එකේ එක ඇමයිනෝ ඇසිඩ් එකක් වෙනස් වුණත් ලොකු චේන්ජස් ඇති වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම ප්‍රෝටීන් වල තියෙන දැන් glutamic acid කියන්නේ acidic amino acid එක. ඒ amino acid එක හදන bonds නෙමෙයි හදන සම්බන්ධතාව නෙමෙයි වේලින් ගිහිලා හදන්නේ. ඒ ඇති වෙන සම්බන්ධතාවල වෙනස්කම් හින්දා සම්පූර්ණ amino acid එකක වෙනසක් එක්කම සම්පූර්ණ hemoglobin structure එක වෙනස් වෙන්න පුළුවන්. ඒ hemoglobin structure එක වෙනස් වෙනවත් එක්කම hemoglobin එක්ක හැදෙන අනිත් සම්බන්ධතාව වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දාම red blood cells වල රතු රුධිරනාල වල හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ ඔක්සිජන් ගෙනින ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එහෙනම් අර තනි ඇමයිනෝ ඇසිඩ් එක, ඒ කියන්නේ වෙන කොහෙවත් වෙනසක් නැතුව තනි ඇමයිනෝ ඇසිඩ් එකක් මෙච්චර ලොකු වෙනසක් කරලා primary structure එකෙන් පස්සේ අපි දැන් බලමු secondary structure of proteins කියන්නේ මොකක්ද කියලා. secondary structure of proteins කියන්නේ එක amino acid sequence එකක්. හැබැයි amino acid sequence එක අතර එක amino acids අතර සිදුවන සම්බන්ධතා ගොඩනැගීමක් හින්දා තමයි මේ secondary structure එක හැදෙන්නේ. එතකොට primary structure එක නිකන් පොලිමක් වගේ වුණා නම් පොලිම දෙකට තොරණ නවල හදලා තමයි මේ secondary structure එක හැදෙන්නේ. secondary structure එකේ අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අර මේ peptide linkages හැරෙනවහම ඒ එක එක amino acids අතර හැදෙනවා hydrogen bonding. hydrogen bonding මගින් ඒ sequence එකේ එක එක තැන්වල නැවීම ඇති වෙන folds and alignings කියන්නේ අන්න ඒවට. මේවා ගොඩක් වෙලාවට ඒ අර ඒ folds and alignings අනුව හැදෙන ප්‍රධාන වශයෙන් secondary structure of proteins ಜಾති දෙකක් තියෙනවා. alpha helix සහ beta pleated sheet හැටියට තමයි මේවා හඳුන්වන්නේ. මේ වගේ එක එක වෙනස් properties තියෙනවා. ඒ කියන්නේ alpha helix එක විදිහකට ක්‍රියා කරද්දී beta pleated sheet එක තව විදිහකට ක්‍රියා කරන්න පුළුවන්. අර hydrogen bonding වෙන තැන් අණුවයි hydrogen bonding ඇතිවන ස්ථාන අණුවයි structure එක හැදෙන්නේ කොහොමද කියලා වෙනස් වෙන්න පුළුවන්. ඒකට secondary structures ප්‍රධාන වශයෙන් ඛණ්ඩ දෙකකට කඩනවා. alpha helix සහ beta pleated sheet. amino acids අතර ඇතිවන bonds hydrogen bonds මගින් තමයි alpha helix එක හැදෙන්නේ. අපි alpha helix එකේ structure එක ගත්තොත් hydrogen bonds වල තියෙන ඒ ඇතිවන bonds හින්දා හැදිවන spiral structure එකක් තමයි දඟරයක් වගේ structure එකක් තමයි alpha helix එකක් කියලා කියන්නේ. hydrogen bonds හැදෙන්නේ සාමාන්‍යයෙන් අපි ගන්නේ nitrogen oxygen සහ fluorine atom අතර කියලා. එතකොට මෙතන හැදෙන්නේ amide group එක තියෙන nitrogen bond එක්කයි එතනින් එහා පැත්තේ තියෙන carbonyl group එකේ තියෙන oxygen group එකක් අතර තමයි මෙම hydrogen bond එක හැදෙන්නේ. groups හතරක් එහා පැත්තේ තියෙන මේ structure එක හැදෙන්නේ පුළුවන් තරම් ඒ කියන්නේ ඉඩ අවම කරගෙන atoms වැඩි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් structure එකක් හැටියට තමයි alpha helix එක හඳුන්වන්නේ. beta pleated sheet එක ගත්තොත් එහෙම ඒකත් secondary structure එකක් හැටියට හඳුන්වන්නේ. alpha helix එකට වඩා පොඩ්ඩක් වෙනස් හැඩයක්. මේක නිකන් පැතලි 30 වගේ එකතු කරලා වගේ හදපු හැඩයක් තමයි beta pleated sheet එකක් කියලා කියන්නේ. ඉසෙඩ් අකුරක හැඩයක් කියන zigzag form එකක් තියෙන එකක්. සාමාන්‍යයෙන් beta pleated sheet එකක් කියන්නේ alpha helix එකක් වගේ දඟරයක් නොවන හින්දා beta pleated sheet එකක් සම්පූර්ණයෙන්ම දිගහැරුණු structure එකක් හැටියට ගන්න fully extended. මේකෙත් එක එක amino acids අතර ඇතිවන hydrogen bonds වල තමයි මේ structure එක හැදිලා තියෙන්නේ. එම beta pleated sheet සහ alpha helix වලට උදාහරණ හැටියට මුලින්ම ගමු alpha helix එක. alpha helix එක කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දඟරයක් හැඩේ තියෙන හින්දා පොඩ්ඩක් දිගහැරෙන්න පුළුවන් ගතියක් තියෙනවා. හොඳම උදාහරණයක් වන්නේ රෙදි හදන්න ගන්න wool සහ අපේ muscle proteins වල තියෙන fibers ඇදෙන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ගොඩක් වෙලාවට alpha helix එක හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට beta pleated sheet එක කියන්නේ මම කලින් කිව්වා වගේම අර zigzag හැඩෙත් එක්ක පුළුවන් තරම් ඇදිච්ච structure එකක් තියෙන එකක් හින්දා ගොඩක් ටෙන්ෂන් වලට භාජනය කරන්න බැරි ප්‍රෝටීන් එකක්. ඒ වගේම උදාහරණ හැටියට අපි ගමු මකුළු දලක්. මකුළු දලක් සහ සිල්ක්. මකුළු දල අපි ගත්තාම පොඩ්ඩක් ඇදිච්ච ගමන් කැඩලා යන හින්දා අපිට හිතා ගන්න පුළුවන් එක beta pleated sheet structure එකක් තියෙන ප්‍රෝටීන් එකක් හැටියට. tertiary structure of protein එකක් කියන්නේ අර secondary structure එකෙන් වෙනස් වෙන්නේ ත්‍රිමාන structure එකක්. ඒ කියන්නේ 3 dimensional structure එකක් ඇති protein එකක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ secondary structure එකේ තියෙන peptide bonds සහ hydrogen bonds අරුණාම මෙතන වෙනත් bonds මගින් එම amino acid sequence එකේ තියෙන atom අතර ඇතිවන සම්බන්ධතාව මගින් තමයි මෙම tertiary structure එක හැදිලා තියෙන්නේ. එතකොට tertiary structure එකට බලපාන ප්‍රධාන වශයෙන්
සම්බන්ධතා ಜಾති හතරක් තියෙනවා. covalent bonds, hydrogen bonds, electrostatic attraction. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ionic bond එකක් වෙන්න පුළුවන් සහ hydrophobic van der Waals interaction හැටියට හඳුන්වන්නේ අන්න ඒවා. මෙම bonds ಜಾති හතරම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මෙම tertiary structure එක කියන්නේ 3D structure එක තියාගන්න සහ ඒක ස්ථාවර කරගන්න තමයි මේ bonds ටික හැදෙන්නේ. ඒ ත්‍රිමාන structure එක හැදෙනවා නම් මේ bonds අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හැඩරෝ ගත්තොත් එහෙම tertiary structure එක දැන් පේනවා ඒක arrange වෙලා තියෙන විදිය ත්‍රිමාන structure එකක්. ඒ කියන්නේ alpha helix සහ beta helix sheet එකෙන් ගොඩක් වෙලාවට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ fibrous සහ globule වෙන් වුණාම tertiary structure එක globule protein එකක් හැටියට අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. එක peptide chain එකයි. හැබැයි peptide chain එක ඇතුළත අර කලින් කිව්වා වගේ bonds ඇති වෙලා තමයි මේ structure එක හැදිලා තියෙන්නේ. අන්තිමට අපි එනවා quaternary structure එකට. quaternary structure එක කියන්නේ හතරවෙනි එක. ඒ වගේම complex structure එක අපි ගත්තොත් primary secondary tertiary quaternary අතරින් අර කලින් කිව්ව bonds වලින් හැදිච්ච tertiary structures කීපයක් එකතු වෙලා. ඒ කියන්නේ polypeptide chains කීපයක් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක එකතු වෙලා disulfide bridges, ionic bonds, hydrogen bonds සහ van der Waals interaction ඇතුව හැදෙන protein complex එකක්. සංකූල structure එකක් තමයි අපි ගත්තොත් quaternary structure එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ හැම quaternary structure එකකම එක polypeptide chain එකකට කියන්නේ sub unit එකක් කියලා. ඒ sub unit එකට ඒකටම ආවේනික වූ primary, secondary සහ tertiary structure එකක් තියෙන්න පුළුවන්. මෙම quaternary structure එක හැදිලා තියෙන්නේ ඒ sub unit අතර ඇති වෙන වෙනසත් සහ ඒව ඇතුළත ඇති වෙන සම්බන්ධතා හේතුවෙන්. අපි ගත්තොත් එහෙම තනි sub unit එකකට ඒ කියන්නේ තනි sub unit එකකින් හැදිලා තියෙනවා මොනම එකක් සහ sub unit ಜಾති දෙකකින් හැදිලා තියෙනවා ඩයිම එකක් සහ තුනකින් හැදිලා තියෙනවා ට්‍රයිම එකක් සහ හතරකින් හැදිලා තියෙනවා ටෙට්‍රාම එකක් හැටියට තමයි quaternary structure එක තවත් අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපි ගත්තොත් quaternary structure එකේ අපිට හිතා ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි hemoglobin molecule එක කියන්නේ. hemoglobin molecule එක හැදිලා තියෙනවා sub unit හතරකින් alpha chains දෙකයි beta chains දෙකයි. alpha chain දෙක සමානයි beta chain දෙක සමානයි. හැබැයි ඒ අතර වෙනස්කම් ඇති වෙනවා. මේවට අමතරව hemoglobin group එකේ අපිට තව prosthetic group එකක් තියෙනවා heme group එකක් කියලා. ඒ heme group එක සාමාන්‍යයෙන් hemoglobin group එකේ පිටතට වෙන්න තියෙන කාණුවක් වගේ crevice එකක් කියන කාණුවක් වගේ ඇතුළට නෙලා ගිහලා තියෙන කාණුවක් වගේ ඇතුළේ තමයි heme group එකේ තියෙන heme group structure එක සාමාන්‍යයෙන් hemoglobin structure එක කරනකොට තව කරනවා. කලින් කතා කරපු fibrous සහ globule proteins අතර වෙනස්කම් අපි දැන් බලමු. fibrous protein හැටියට ප්‍රධාන උදාහරණ keratin සහ collagen අපිට හඳුන්වා දෙන්න පුළුවන්. keratin අපිට ගැන අවධානය යොමු කරුවොත් keratin අපිට හොයාගන්න පුළුවන් කොණ්ඩේ, වූල්, නියපොතු, එතකොට කුර සහ පිහාටු වල වගේ keratin protein එක හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ගත්තොත් අපේ හැමේ මත පිටත් keratin layer එකක් තියෙනවා කියලා හැටියට හඳුන්වනවා. alpha keratin කියන්නේ ප්‍රධාන වශයෙන් හොයාගන්න පුළුවන් keratin ජාතියක්. alpha keratin එක කියන්නේ ගොඩක් වෙලාවට අපිට දැක ගන්න පුළුවන් කොණ්ඩේම තියෙන alpha keratin. alpha keratin වලට ප්‍රධාන වශයෙන් දායකත්වයේ දක්වන amino acids උතන පේන්න තියෙනවා. alanine, valine සහ leucine අතරින් ප්‍රධාන වෙනවා. ඒ වගේම ගොඩාක් structures වලට alpha keratin දායකත්වය ලබා දෙනවා. keratin හැරුණාම තවත් fibrous collagen protein එකක් තමයි collagen කියන්නේ. collagen අපිට දැක ගන්න පුළුවන් tendons, cartilage සහ bone matrix එකේ වගේම එහි තියෙන cornea structure එකේ. collagen සුත් එක forms තියෙනවා. අපි ගත්තොත් alpha chain එක කියන්නේ alpha chain collagen වල alpha chain එක කියන්නේ collagen වලට විතරක් ආවේනික alpha chain එක. ඒ වගේම ඒකේ දැක ගන්න පුළුවන් repeat වෙන amino acid තුනක් ප්‍රධාන වශයෙන් glycine, proline සහ මැද්දට අපිට ඕන amino acid දාන්න. X කියලා හඳුන්වන්නේ unknown amino acid එක ඕන එකක් වෙන්න පුළුවන්. ඒ වගේම glycine ඕනම amino acid එකක් සහ hypoleucine තමයි HYPR කියන්නේ. ඒ අරුණාම මේ පින්තූර අපිට බලා ගන්න පුළුවන් collagen structure එක හැදලා තියෙන්නේ කොහොමද කියලා. ඒ structure එකේ සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් alpha helix තුනක් ඒ දක්වලා තියෙන පාර්ට්ත් සමග glycine එක එකතු වෙලා තමයි මේ structure එක හදන්නේ. glycine අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ amino acid chains තුන. ඒ කියන්නේ tripeptide sequence තියෙන amino acid chains තුන එකතු වෙන තැනකට තමයි glycine ගොඩක් වෙලාවට එකතු වෙන්නේ. මොකද glycine පොඩි amino acid එක. ඒ amino acid එකට පුළුවන් අනිත් amino acid එක සම්බන්ධතාව ඇති කරගෙන collagen structure එක තියාගන්න. එහෙම තමයි collagen fibrous protein එක ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ.
කොලජන් ෆයිබරස් ප්‍රෝටීන් එකක් වුණාට අපිට දැක ගන්න පුළුවන් ඇඟ ඇතුළෙම කොලජන්ස් එක එක ෆෝම්ස් තියෙනවා. විශේෂයෙන් නම්බර් කරලා තියෙන රෝමන් නියුමරල්ස් වලින් එකේ ඉඳන් මේකේ තියෙන 7 දක්වා ඒත් එක එක ෆෝම්ස් තියෙනවා. ඒ එක එක ෆෝම්ස් එක එක තැන්වල එක එක ටිෂුස් වල ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන විදිහ තමයි මේකෙන් පෙන්වන්නේ. අපි ගත්තොත් එහෙම කොලජන් ස්ට්‍රක්චර් එකේ ඇති වෙන වෙනස්කම් හින්දා මුළු ඇඟේ වෙනස් කරන්න පුළුවන්. මොකද කොලජන් ටයිප් 1 එක ගත්තොත් ස්කින් වල බෝන් වල කොලජන් ටයිප් 2 එක කාර්ටිලේජ් වල සහ කොලජන් ටයිප් 3 බ්ලඩ් වෙසල්ස් වල ගහ ගන්න පුළුවන්. කොලජන් වල ඇති වෙන වෙනස්කම් හින්දා එක එක කන්ඩිෂන්ස් වලට භාජනය වෙන්න පුළුවන් මුළු ඇඟම. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම Ehlers-Danlos syndrome. Ehlers-Danlos syndrome නැත්නම් EDS හැටියට හඳුන්වන්නේ මුළු ඇඟේම තියෙන කනෙක්ටිව් ටිෂු වල ශක්තිය අඩු වුනහම ඇති වෙන දෙයක්. කොලජන් වල තියෙන අවුලක් හින්දා විශේෂයෙන් ටෙන්ඩන් සහ ලිගමන්ට්ස් වල ඒ වගේම මේගොල්ලන්ගේ දැක ගන්න පුළුවන් මේ කට්ටියගේ හැම ඉතාමත් ඇදෙන සුළුයි මේ පින්තූරේ පේනවා වගේම තව පොඩි තෙරපීමකින් වුණත් තුවාලයක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි Ehlers-Danlos syndrome වල ඇති වෙන්නේ. ඒ වගේම තවත් ලෙඩක් තමයි osteogenesis imperfecta කියන්නේ. මේ දෙකම කියන්නේ Ehlers-Danlos syndrome සහ osteogenesis imperfecta දෙකම වෙන්නේ gene mutation එකක් ඉඳලා. ඒ කියන්නේ collagen protein එක හදන්න encode කරන DNA වල මොකක් හරි උලක් ගියාම තමයි මේ ලෙඩ දෙකම හැදෙන්නේ. osteogenesis imperfecta කියන්නේ ඇඟේ තියෙන bones හරියට හැදෙන්නේ නැති ගතියක්. ඒ කියන්නේ collagen ඕනනේ bone එකක් හදන්න abnormally formed collagen හරිය. ඒ කියන්නේ collagen විකෘති විදිහකට හැදිලා හරි ඒ bone එකට අවශ්‍ය collagen ප්‍රමාණය අඩුවෙන් ලැබෙනවා නම් හරි තමයි osteogenesis imperfecta කියන condition එක ඇති වෙන්නේ. කෙරටින් කොලජන් හැරුණාම තවත් ෆයිබරස් ප්‍රෝටීන් එකක් අපේ ඇඟේ බහුලව දැක ගන්න පුළුවන් එකක් තමයි ඉලාස්ටින් කියන්නේ. ඉලාස්ටින් කියන්නේ කෙරටින් සහ කොලජන් වලට වඩා ඇදෙන සුළු ගතිය වැඩි. ඒකයි ඒකට ඉලාස්ටින් කියන නම වැටලක් තියෙන්නේ. ගොඩක් වෙලාවට අපිට දැක ගන්න පුළුවන් ඒක කොලජන් නැති එක්ස්ට්‍රා සෙලුලර් මේට්‍රික්ස් වල තමයි. හයිඩ්‍රොෆෝබික් ඒ කියන්නේ වතුර විතරම අලුම් කරන්නේ නැති කම්පවුන්ඩ් එකක්. ප්‍රෝලින් සහ ග්ලයිසින් ඇමයිනෝ ඇසිඩ් වලින් බහුලව හැදිලා තියෙන එකක්. සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් ඇඟේ yellow connective tissue තියෙන lungs වල පෙනහළු වල සහ blood vessels වල ලොකු blood vessels වල අපිට දැක ගන්න පුළුවන් තමයි elastin protein එක. elastin protein එකට දායකත්වය ලබා දෙන fibrillin gene එක. fibrillin gene එකේ යම්කිසි අවුලක් ඇති වුණොත් ඇති වෙන තත්ත්වයක් තමයි Marfan syndrome කියන්නේ. පොඩ්ඩක් කියන්නේ කලාතුරකින් දැක ගන්න පුළුවන් එකක් තමයි Marfan syndrome කියන්නේ. ලෝකේ ගත්තොත් ප්‍රසිද්ධ පුද්ගලයන් ගොඩාක් කට්ටියකට Marfan syndrome එක හැදිලා තිනවා. අපි බලමු Marfan syndrome එක ඇති වුනහම මොනවද වෙන්නේ කියලා. ඒබ්‍රහම් ලින්කන් ඔසාමා බින් ලාඩන් කියන දෙන්නටම Marfan syndrome එක තිබ්බයි කියලා විශ්වාස කරනවා. Marfan syndrome එකේ අපිට දැක ගන්න පුළුවන් ලක්ෂණ තමයි ඊටමත් දිග්වෙච්ච කකුල් සහ ඇඟිලි කියන ඒවා elastin protein එක වැඩි වීම හින්දා තමයි සාමාන්‍ය Marfan syndrome එකේ මෙවැනි ලක්ෂණ Marfan syndrome එකේ තියෙන පුද්ගලයන්ගෙන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. Fibrous protein අපි කලින් කතා කරා alpha keratin, keratin, collagen සහ දැන් කලින් කතා කරපු elastin වගේ ඒවා ගැන. ඒ අරුණාම අපි වෙනස් හැඩයක් තියෙනවා කියලා කිව්වා globular protein හැටියට. globular protein හැටියට මම උදාහරණ දුන්නේ myoglobin සහ hemoglobin. ඒ අරුණාම lysozyme සහ cytochrome C කියන proteins උත් globular protein හැටියට හඳුන්වන්න පුළුවන්. මේ වගේ fibrous protein වලින් මේවා වෙනස් වෙන්න ප්‍රධාන හේතුව වන්නේ හැඩේ වෙනසක් ඇති වෙන. globular protein එක කියන්නේ සාමාන්‍යයෙන් ගෝලාකාර 3D shape එකක් තියෙන එකක්. රවුමක හැඩයක් ගන්න. ඒකයි globular කියන නම මේගොල්ලන්ට වැටලා තියෙන්නේ. protein structure එකේ යම්කිසි වෙනසක් වෙනවා නම් ඒ කියන්නේ විශේෂයෙන් අපි ගත්තොත් tertiary structure එක. tertiary structure එකේ වෙනසක් කරන්න පුළුවන් නම් යම්කිසි දෙයකට ඒ protein එකේ තියෙන function එක අර 3D structure එක හැදෙන්නේ අපි ගන්න සාමාන්‍යයෙන් tertiary protein එකක් කියලානේ. ඒ tertiary structure එකේ තියෙන 3D ගතිය නැති වෙන්න මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් යම්කිසි chemical එකකට වෙන්න පුළුවන් නැත්නම් ඒ protein එකේ තියෙන පරිසරයේ යම්කිසි වෙනසක් වෙන්න පුළුවන්. ඒක අපි හඳුන්වන්නේ denaturation එකක් හැටියට. denaturation කියන එකේ මූලික තේරුම වන්නේ nature එක. ඒ කියන්නේ ඒකේ ස්වභාවය වෙනස් වීමක් තමයි denaturation එකක් හැටියට හඳුන්වන්නේ. ගොඩක් වෙලාවට අර මම කලින් කිව්වා වගේම tertiary structure එකේ වෙනසක්. ඒ කියන්නේ අර 3D ත්‍රිමාන structure එක නැති වෙලා protein එක දිගහැරෙන ගතියකට එනවා නම් තමයි protein denaturation එකක් වෙලා ඒ protein එකේ වෙන කාර්ය කරගන්න නොහැකි වෙන තත්යකට ගියාම තමයි protein denaturation එකක් හැටියට ඒක හඳුන්වන්නේ. protein denaturation කරන්න පුළුවන් බොහෝමයක් දය තියෙනවා. ඒ කියන්නේ ඒ protein එකේ තියෙන පරිසරයේ යම්කිසි වෙනස්කමක් ඇති වුණොත් එහෙනම් ඒ protein එක denature වෙනස් වීමකට භාජනය වෙන්න පුළුවන්. මේ ටේබල් එකෙන් පෙන්නනවා ඒ සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් protein denaturate කරන්න පුළුවන් effects මොනවද කියලා. heat කියන්නේ අධික තාපය සහ ultraviolet light. අදෝ රක්ත කිරණ protein මත පතිත වීමෙන් ඒවා වෙනස් වෙන්න පුළුවන්. තව
ඒ ප්‍රෝටීන් එක තියෙන පරිසරයේ යම්කිසි ද්‍රාවණයක් දිය වෙලා වෙනස් වෙන්න පුළුවන් එතනෝල් වගේ දේවල්. ඒ වගේම ඉතාමත් ස්ට්‍රෝං ඇසිඩ් සහ ස්ට්‍රෝං බේසස් pH එක අඩු සහ pH එක ගොඩක් වැඩි. ඒ වගේම ඩිටර්ජන්ට්ස් ඒ කියන්නේ සේදුම් කාරක ඒවා තව හෙවි මෙටල්ස් ගොඩක් ගත්තොත් බර මෙටල්ස් අපි රසදිය මර්කරි සිල්වර් රිදී සහ ලෙඩ් කියන හෙවි මෙටල්ස් වලින් ගොඩක් ප්‍රෝටීන් ඩීනැචරේෂන් වලට මූලික දායකත්වයක් ලබා දෙනවා. මේ කෙමිකල් කම්පවුන්ඩ්ස් හරි මෙම පාරිසරික වෙනස් වීම මත ඒ ප්‍රෝටීන් එකේ තියෙන 3D ස්ට්‍රක්චර් එක නැති වෙලා ප්‍රෝටීන් එකේ වෙන ෆන්ක්ෂන් එක හරියට කරගන්න බැරි වෙනවා. ප්‍රෝටීන් ස්ට්‍රක්චර් එකක් හැදෙනකොට ප්‍රෝටීන් ස්ට්‍රක්චර් එකේ වෙනස්කම් ඇති වෙන ප්‍රධාන තැනක් තමයි ප්‍රෝටීන් ෆෝල්ඩින් කියන්නේ. ප්‍රෝටීන් ෆෝල්ඩින් කියන්නේ ඇමයිනෝ ඇසිඩ් සීක්වන්ස් එකේ ඇතිවන නැවීම් මගින් තමයි ගොඩක් වෙලාවට අපි 3D ස්ට්‍රක්චර් ඒ කියන්නේ ටර්ෂරි ප්‍රෝටීන් එකක් හැදෙන්න සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් ෆෝල්ඩින් බලපානවා. ඒ ප්‍රෝටීන් ෆෝල්ඩින් වෙන්න ගොඩක් වෙලාවට ඒ ඇමයිනෝ ඇසිඩ් සීක්වන්ස් එක සහ ඒ ඇමයිනෝ ඇසිඩ් සීක්වන්ස් එක තියෙන පරිසරය සෙලියුලර් එන්වයරන්මන්ට් එක තමයි බලපාන්නේ. මේ ප්‍රෝටීන් ෆෝල්ඩින් වල යම්කිසි වැරද්දක් වුණොත් එහෙම ඒ කියන්නේ මොකක් හරි තැනක මොකක් හරි පොඩි වෙනසක් වුණොත් එහෙම ඒ ප්‍රෝටීන් එක සම්පූර්ණ විනාශ වෙලා ඒ ප්‍රෝටීන් එක ඇඟේ තියෙන හැමතැනම වෙනස් වෙන තත්යකට එන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ පොඩි වැරදීම් වෙන එක නවත්තන්න අපේ ඇඟෙම හදන මොලිකියුල්ස් జాතියක් තියෙනවා මොලිකියුලර් ෂැපරෝන් කියලා. ෂැපරෝන්ස් කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රෝටීන් එකේ කාර්යයට උදව් කරන පොඩි මොලිකියුල්ස් జాතියක්. මේ ෂැපරෝන්ස් වල ක්‍රියාකාරීත්වය වන්නේ ප්‍රෝටීන් ෆෝල්ඩින් හරියට වෙනවද නැද්ද කියන එක බලාගන්න. අපි ගත්තොත් ප්‍රෝටීන්ස් එකිනෙකට වෙනස් හින්දා අපිට ප්‍රෝටීන්ස් අධ්‍යයනය කරන්න ඕන නම් ප්‍රෝටීන් අපි සාමාන්‍යයෙන් වෙන් කරලා හඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ එක සෙල් එකක් ගත්තොත් එහෙනම් ප්‍රෝටීන්ස් විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රෝටීන්ස් අපි ස්ටඩි කරනවා නම් අපි ප්‍රෝටීන් එක වෙන් කරන්න පුළුවන් එක ආකාර දෙනවා. මොකද ප්‍රෝටීන් එකක් ගත්තොත් එහෙම ඒකට ආවෙනික හැඩයක්, ඒකේ තියෙන ඇමයිනෝ ඇසිඩ්ස් වලට අනුව ඒකට තියෙන charge එක සහ ඒක ඇති වෙලා තියෙන සම්බන්ධතාව සහ බොන්ඩින් එහෙම වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ සියලු දේ මත අපි මේ ප්‍රෝටීන් එක වෙනස් කරගන්න විදිහ අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝටීන් අපි සාමාන්‍ය වෙන් කරලා හඳුනා ගන්නවා මොකක් හරි සෝස් එකකින් ගත්තාම අපි ගන්න සාමාන්‍ය මයික්‍රෝබියල් සෙල් ප්‍රෝටීන්ස්. ඇමයිනෝ ඇසිඩ් සෙපරේෂන් වලත් අපි භාවිතා කරනවා ඉලෙක්ට්‍රොෆෝරසිස් සහ ප්‍රෝටීන් වලට වෙනම තියෙනවා ක්‍රූඩ් එක්ස්ට්‍රැක්ෂන් සහ ෆ්‍රැක්ෂනිෆිකේෂන්. ඒ වගේ ප්‍රොසෙසස් ගොඩක් වෙලාවට ඒ ප්‍රෝටීන් එකේ තියෙන එක ප්‍රොපර්ටිස් ඒ කියන්නේ බර charge එක මත ඒ ප්‍රෝටීන් එක වෙන් කළා අනිත් ප්‍රෝටීන්ස් වලින් වෙන් කළා ගන්න පුළුවන් විදි තමයි ප්‍රෝටීන් එක සෙපරේට් කරනකොට අපි කරගන්නේ. අර ප්‍රෝටීන් සෙපරේට් කරලා හඳුනා ගන්නකොට අපි සාමාන්‍යයෙන් දැනට වැඩි පාවිච්චි වෙන්නේ නැති එකක් තමයි SDS ජෙල් ඉලෙක්ට්‍රොෆෝරසිස් කියන්නේ. SDS කියන්නේ ජෙල් අර සාමාන්‍ය අපි කරන ඉලෙක්ට්‍රොෆෝරසිස් එකට යොදන රසායනික ද්‍රව්‍යයක් SDS කියන්නේ. දැනට මේක වැඩි භාවිතයක නැහැ. නමුත් ඒ ප්‍රෝටීන් එකේ තියෙන බර සහ ඒ ප්‍රෝටීන් එකේ තියෙන charge එක අනුව ඒ ප්‍රෝටීන් එක වෙන් කරලා හඳුනා ගන්න යොදාගත්ත ක්‍රමයක් තමයි